समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स थीहि बिक्कवेटानेहि उत्तर कुरुखा मनुस्सा देवे च तावतिंसे अधिगह्णन्ति जम्बुदीपिके च मनुस्से कथमेहि तीहि अम्मा अपरिग्गः नियतायुका विशेष बुनो तीहि बिक्कवेठानेहि देवा तावतिंसा उत्तर कुरुके च मनुस्से अधिगह्णन्ति जम्बुदीपिके च मनुस्से कथमेहि तीहि दिव्येन आयुना दिव्येन वन्नेन दिव्येन सुखेन तीहि बिक्कवेटानेहि जम्बुदीपिका मनुस्सा उत्तर कुरुके च मनुस्से अधिगह्णन्ति देवे च तावतिंसे कथमेहि तीहि सूरा सतिमन्तो इद ब्रह्मचर्य वासोति श्रद्धावंत पिन्नुतुनी सूदाනම් වෙන්නේ තුලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්
ලෝ සත වෙත කරුණාවෙන් දෙසූ සද්ධර්මයෙන් දහම් කරුණු කීපයක් තමන්ද ධර්ම ගෞරව උපදවාගෙන ශ්‍රවණය කිරීමට එමෙන්ම ධර්ම දානයක් ලෙසින් මේ දේශනාව බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ මුළු ලොව පුරාම විසුරුවා හැරීමට අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ මල්සිරිපුර කුස්වත්ත කනුගොල්ලේ පදිංචි පින්වත් එච්.එම්. කරුණාවතී මහත්මිය විසින්. පින්වත්නි, සුවිශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ අපි සියලු පුණ්‍යානුමෝදනාවන් ධර්මදේශනාව අවසානයේදී සිහිපත් කරන්නට ඉඩ තබමින් දේශනාව ආරම්භ කරමු. දායකත්වයේ දරන ඔබටත් ඔබේ දායකත්වයෙන් ලොව පුරාම බණ අහන හැමටත් උතුම් ධර්මාවබෝධය සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් දැන් බණ අහමු. පින්වත්නි, සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායට අයිති වෙන සූත්‍ර දේශනාවක් මේ දේශනාවට මාතෘකා කරගත්තේ. දහම් කරුණු සංඛ්‍යාත්මකව සඳහන් වෙන දේශනා තමයි පින්නතුනේ අංගුත්තර නිකායේ සඳහන් වෙන්නේ. එහි දහම් කරුණු 9ක් පිළිබඳව දේශනා කළ දේශනාවන්. ඒ දේශනා ඇතුලේ පින්නතුනේ දහම් කරුණු 9ක් සඳහන් වෙනවා. අන්න ඒ දේශනාවන් ඇතුළත් කොටසට කියනවා නවක නිපාතේ කියලා. ඒ නවක නිපාතයේ ඇතුලේ තවත් වර්ග කිරීම පින්නතුනේ කීපයක්ම තියෙනවා. සම්බෝධි වර්ගයේ, සීහනාද වර්ගයේ ආදී විදිහට. එයින් එකක් තමයි පින්වත්නි සත්තාවාස වර්ගය කියලා කියන්නේ. මොකක් කියලාද? සත්තාවාස වර්ගය. අන්න එහි සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍ර දේශනාවේ නම ඨාන කියන සූත්‍ර දේශනාවයි. ඨාන කියන සූත්‍රය සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දහම් කරුණු 9ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් නවක නිපාතයේ සත්තාවාස වර්ගයේ සූත්‍ර දේශනාවේ නම ඨාන කියන සූත්‍ර දේශනාව. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සූත්‍රෙදී පිරිස් 3ක් පිළිබඳව. ඒ එක් පිරිස් තුල තිබෙන විශේෂ ගුණ පිළිබඳවත් බුදුහාමුදුරුවෝ දේශනා කළා. එයින් පළවෙනි පිරිස තමයි උතුරු කුරු දිවයින් වාසී මිනිස්සු. අපි මේ වචනේ අහලා තියෙනවනේ උතුරු කුරු දිවයින් කියලානේ. මොන අවස්ථාවලදීද අහලා තියෙන්නේ? අපි බොහෝ බණ කතා කියවද්දී, බොහෝ බණ කතා අහද්දී අපි අහලා තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා හිම මහානුභාව සම්පන්න, පසේ බුදුරජාණන් වහන්සේලා හිම ඒ වගේම මහානුභාව සම්පන්න මහරහතන් වහන්සේලා හිම පිණ්ඩපාත වැඩිය කියනවා. කොහෙද පින්නතුනේ? උතුරු කුරු දිවයිනට පිණ්ඩපාත වැඩිය කියලා අහලා තියෙනවා. මෙන්න මේ උතුරු කුරු දිවයින් වාසීන් පිළිබඳව බුදුහාමුදුරුවෝ කාරණා 3ක් පෙන්නනවා. ඊළඟට තාවතිංස වාසී දෙවියන් පිළිබඳව, තව්තිසාවැසි දෙවියන් පිළිබඳව පින්වත්නි ඊළඟට දේශනා කරනවා. ඊළඟට දේශනා කරනවා ජම්බුද්වීප වාසී මිනිස්සු පිළිබඳව. ජම්බුද්වීප වාසී මිනිස්සු පිළිබඳව කියනවා. මොනවද දේශනා කරන්නේ? පළවෙනි එක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උතුරු කුරු දිවයින් වාසී මිනිස්සු විසින් කාරණා 3කින්
තව්තිසාවැසි දෙවියන්වත් ජම්බුද්වීපවාසී මිනිස්සුන්වත් යටපත් කරනවා කියලා. උතුරු කුරු දිවයින් වාසී මිනිස්සු විසින් කාරණා කීයකින්ද? කාරණා 3කින් තව්තිසාවැසි දෙවියන්වත් ජම්බුද්වීපවාසී මිනිස්සුන්වත් යටපත් කරනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තාවතිංසවැසි දෙවියෝ ඉන්නවනේ. අන්න ඒ තව්තිසාවැසි දෙවියන් විසින් කරුණු 3කින් උතුරු කුරු දිවයින් වාසීන්වත් ජම්බුද්වීපවාසී මිනිස්සුත් කාරණා 3කින් යටපත් කරනවා. පළවෙනියටම පෙන්වන්නේ උතුරු කුරු දිවයින් වාසී මිනිස්සු විසින් තාවතිංස දෙවියනුත් ජම්බුද්වීපවාසී මිනිස්සුත් කාරණා 3කින් යටපත් කරනවා. ඊළඟට දේශනා කරන්නේ තව්තිසාවැසි දෙවියන් විසින් උතුරු කුරු දිවයින් වාසී මිනිස්සුත් ජම්බුද්වීපවාසී මිනිස්සුත් කාරණා 3කින් යටපත් කරනවා. අන්තිමට පෙන්නනවා ජම්බුද්වීපවාසී මිනිස්සු විසින් උතුරු කුරු දිවයින් වාසී මිනිස්සුන්වත් තාවතිංසවාසී දෙවියන්වත් කාරණා කීයකින්ද? 3කින් යටපත් කරනවා. කාරණා 3 බැගින් සියල්ල කීයද? කාරණා 9යි. උතුරු කුරු දිවයින් වාසීන් ළඟ කරුණු 3යි. තාවතිංස දෙවියන්ගේ කරුණු 3යි. ජම්බුද්වීපවාසී මිනිස්සුන්ගේ කරුණු 3යි. ඔක්කොම 9යි. අන්න ඒ නිසා තමයි මේ සූත්‍රය නවක නිපාතයට අයිති වෙන්නේ. පළවෙනියටම තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තීහි භික්කවේ ඨානේහි උත්තර කුරුකා මනුස්සා දේවේච තාවතිංසේ අධිගන්නන්ති ජම්බුදීපිකේච මනුස්සේ. මහණෙනි කරුණු 3කින් උතුරු කුරු දිවයින් වාසී මිනිස්සු විසින් තාවතිංස දෙවියන්වත් ජම්බුද්වීපවාසී මිනිස්සුන්වත් යටපත් කරනවා. පින්වත්නි මේ උතුරු කුරු දිවයින පිළිබඳව හරිය ලස්සන විස්තරයක් තියෙනවා පින්නතුනේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සඳහන් වෙන පින්නතුනේ ආටානාටිය කියන සූත්‍ර දේශනාවේ. මේත් අහලා තියෙනවනේ පිරුවානා පුත් වහන්සේට අන්තර්ගතව පාන්දර යාමේ පින්වත්නි දේශනා වෙන දේශනාවක් තමයි මොකද්ද? ආටානාටිය සූත්‍ර දේශනාව. දැන් අපි බැලුව බැලමට හිතන්නේ මේ ආටානාටිය සූත්‍රයේ තියෙන පිරිත් පොතේ කියලා. නෑ මේ ආටානාටිය සූත්‍රය පිරිත් පොතට එකතු කරගත්ත එකක්. ඒ පිරිත් පොතට එකතු කරගත්තේ මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ ත්‍රිපිටකයේ කොතනද? දීඝනිකායේ. සූත්‍ර පිටකේ දීඝනිකායේ තමයි තියෙන්නේ. හරිය ලස්සන විස්තරයක් පින්වත්නි මේ ආටානාටිය සූත්‍රයේදී උතුරු කුරු දෙවයින් වාසීන් පිළිබඳව කියනවා. කොහොමද මේ උතුරු කුරු දෙවයින් වාසීන් ගැන කියන්නේ? යේන උත්තර කුරු රම්මා මහා නේරු සුදස්සනෝ මනුස්සා තත්ත ජායන්ති අමමා අපරිග්ගහා. මේ උත්තර කුරු වාසීන් මහානේරු මහාමේරු පර්වතයට උතුරු දිසාවෙන් තමයි පිහිටලා තියෙන්නේ මේ උතුරු කුරු දිවයින. මහාමේරු පර්වතයට උතුරු දිසාවෙන් තමයි පින්නතුනේ මේ උතුරු කුරු දිවයින කියන එක පිහිටලා තියෙන්නේ. සුදස්සනෝ කියන්නේ ඊටාම ලස්සනයි ශෝභා සම්පන්නයි. ඒ රන්වන් පාටින් බැබලෙන නිසා. අන්න එහි උත්තර කුරු මිනිසුන් උපදිනවලු. ඒ උත්තර කුරු වාසී මිනිසුන්ගේ ස්වභාවයක් කියනවා අමමා කියලා කියන්නේ මගේ කියලා හැඟීමක් නැහැ. පැහැදිලි නේද? මේ උතුරු කුරු දිවයින් වාසීන්ගේ විශේෂ වටිනා ගුණයක් තමයි මොකද පින්වත්නි? මගේ කියලා හඳුනා ගැනීමක් නැහැ. දැන් අපිට මේ ලෝකේ එහෙම ඒවා තියනවද නැද්ද? එහෙම ඒවා තියෙනවා.
එහෙම අයිති කරගත්තු සංඥාවක් නැහැ පින්වත්නි. ඊළඟට කියනවා පින්වත්නි දැන් බලන්න මෙතන දේශනාවේ කියනවා අපරිග්ගහ දැඩිව ගැනීමක් නැහැ කිසිම දෙයක්. කිසිම දෙයක් මම මගේ කියලා දැඩිව ගන්නෙ නැහැ. සහෝදරිය කෙරෙහි, ස්ත්‍රිය කෙරෙහි, සහෝදරිය කෙරෙහි, මව කෙරෙහි කවදාකවත් රාගසිතක් උපද්දවන්නේ නැහැ. නමුත් සාමාන්‍ය මනුස්ස ලෝකේ සහෝදරිය කෙරෙහි රාගසිත උපදින අවස්ථා තියෙනවා. මව් කෙරෙහිත් පින්නතුනේ සත්වයට රාගය උපදිනවද නැද්ද? සත්වයන්ට රාගය උපදිනවා. නමුත් පින්නතුනේ මේ උතුරු කුරු දිවයින් වාසී මිනිස්සු මගේ කියලා අල්ලා ගැනීමක් නැහැ. භාර්යාවවත් මගේ කියලා අල්ලා ගැනීමක් නැහැ. දැන් මේක කිව්ව ගමන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම වුණොත් එහෙම ඒ අය බොහෝම අශෝභන විදියට හැසිරෙනවා ඇති කියලා. මතක තියාගන්න මේ උතුරු කුරු දිවයින් වාසී මිනිස්සු ස්වභාවයෙන්ම සිල්පද ඉක්මවන්නේ නැහැ. පැහැදිලි නේද? මේ උතුරු කුරු දිවයින් වාසී මිනිස්සු ස්වභාවයෙන්ම සිල්පද ඉක්මවන්නේ නැහැ. ඒ අය සීලයක් හැටියට පද වශයෙන් සමාදන් නොවුනට මේ උතුරු කුරු දිවයින් වාසී මිනිස්සු කවදාකවත් සත්ව ඝාතන කරන්නේ නැහැ. නමුත් එයා පාණාතිපාතා කියලා සමාදන් වෙලා සිල් පදයක් හැටියට සමාදන් වෙලා නැහැ. එහෙත් ඒගොල්ලෝ අන්‍ය සත්වයේ ඝාතනය කරන්නේ. ඒකට කියනවා ප්‍රකෘති සීලය කියලා. එහෙමත් නැත්නම් බණ පොතේ පඛති සීල කියලා කියන්නේ අන්න ඔය ප්‍රකෘති සීලයට. එතකොට කිසිම වෙලාවක පින්වත්නි හොරකමක් කරන්නේ නැහැ. ඒ අයට තියෙන එක දෙයයි. තියෙන සම්පත් පින්නතුනේ තම තමන්ට උවමනා පරිද්දෙන් පරිභෝග කරනවා. නේ? එතකොට කවදාකවත් කාමී වර්ධව හැසිරෙන්නේ නැහැ. එහෙනම් දැන් තේරුම් ගන්න මේ ස්ත්‍රියක්වත් භාර්යාවවත් මගේ කියලා සංඥාවක් නැති වුණාට ඒ අය හිතූ පරිද්දෙන් පින්වත්නි එක්ව සංවාසයේ යෙදෙන්නේ නැහැ පින්වත්නි. ඒ ප්‍රകൃතියෙන්ම පින්වත්නි ඒ අසත් ධර්මයට කැමති නැහැ. හැබැයි මගේ කියලා දැඩි අල්ලා ගැනීමකුත් නැහැ පින්වත්නි. බලන්නකෝ දැන් මේ කියන්නේ මනුස්ස ලෝකයේ ඔබ ඇලෙනවා නම් අල්ලා ගන්න බරපතලම බන්ධනයක් ගැන මේ කියන්නේ. අන්න ඒ බන්ධනය කාටද නැත්තේ? උතුරු කුරු දිවයින් වාසී මිනිස්සුන්ට ඒ දැඩි බන්ධනේ නැහැ පින්වත්නි. පැහැදිලිද? දැඩි අල්ලා ගැනීම නැහැ. ඒකයි කිව්වේ අමමා අපරිග්ගහ නතේ බීජං පවපන්ති නපිනී යන්ති නංගලා අකට්ට පාකිමං සාලින් පරිබුංජන්ති මානුසා. අන්න ඒ උතුරු කුරු දිවයිනේ පින්වත්නි නපිනී යන්ති නංගලා මේ නගුල් අරගෙන ගිහිල්ලා හානවා කියලා එකක් පේන්න නැහැ. ඒ කියන්නේ හාන්නේ නැහැ. නැති බීජං පවපන්ති බීජ වපුරනවා කියලා එකකුත් එහෙම එක්කුත් නැහැ. අකට්ට පාකිමං සාලින් තමන් විසින්ම ස්වභාවයෙන්ම පැලවෙන එකට කියනවා ස්වයං ජාත කියලා. අන්න ඒ ස්වයං ජාත හැල් තමන්ට ඕන ප්‍රමාණ වලින් අරන් පින්නතුනේ අනුභව කරනවා. අනුභව කරනකොට පින්නතුනේ නෙලාගත් කොටස ඊළඟ වෙලාව වෙනකොට ආපහු පින්නතුනේ අස්වැන්න ඉපදෙලා. ඔන්න බලන්නකො සත්වයන්ගේ පින බහුල වෙන කාලේ මිනිස්සුන්ට පින්වත්නි සම්පත් වල අගහිගයක් නැහැ. මේක අපිට හොඳ හරි වටින පාඩමක්. මොකද්ද? යම් තාකල් මිනිස්සු ළඟ පින්නතුනේ අකුසල් නැත්තම් යම් තාකල් පින්නතුනේ මිනිසුන් ළඟ කෙලෙස් බහුල නැත්තම් කෙලෙස් නැත්තේ නෑ කෙලෙස් බහුල නෑ හැබැයි අන්න ඒ තාකල් පින්නතුනේ මේ ලෝකය අපිට දෙන ආහාරයේ පවා පින්නතුනේ හරි ගුණදායකයි. මිනිස්සු යම්තා කාලයක් අකුසල් වලින් තොරයි නම් කෙලෙස් ධර්ම වලින් අඩුයි නම් ඒ තා කාලයක් පින්නතුනේ කාලෙට වැහි වයින්නවා. පායන්න ඕන කාලෙට පායනවා.
යම් තාක් කාලයක් මිනිස්සු අකුසල් කරන්නේ නැත්තම් යම් තාක් කාලයක් මිනිස්සු ළඟ කෙලෙස් අඩුයි නම් ඒ කාලේ පින්නතුනේ හමන හුළඟ පවා හරීම ගුණදායකයි. හමන හුළඟ පවා. හැබැයි යම් කාලයක පින්නතුනේ මිනිස්සු අකුසල් වලින් වැඩි නම් යම් කාලයක මිනිස්සු පින්නතුනේ කෙලෙසුන්ගෙන් අධිකයි නම් ඒ කාලේ පින්නතුනේ පැහෙන්න ඕන කාලයට පැහෙන්නේ නැහැ කුමරු. වහින්න ඕන කාලෙට වහින්නේ නැහැ. පායන්න ඕන කාලෙට පායන්නේ නැහැ. මිනිස්සුන්ගේ භවභෝග ටික පවා පින්නතුනේ කාලගුණේ දේශගුණේ විපරීත වෙලා ගිහිල්ලා පින්නතුනේ භවභෝග පවා විනාශ වෙනවද නැද්ද? විනාශ වෙනවා. අද මේ විපතට අපි මුණ දීලා නැද්ද? මුණ දීලා. දැන් අද වෙනකොට අපි අකුසල් වැඩි කෙලෙසුන්ගෙන් වැඩි. බලන්නකො බුදුහාමුදුරුවෝ මේ නිකන් වදාලා නෙමෙයි. බුදුහාරෝ අදාළ දේ අද අපිට අද අපි තුලින්ම දකින්න බැරිද? අපි තුලින්ම දකින්න පුළුවන්. දැන් අද වෙනකොට පින්වත්නි එක වචනය එහෙම වෙනකොට මිනිස්සු විසින් ළඟ ඉන්න මිනිස්සයව ගහලා මරනවනේ. නේ? පුංචි දේ. දැන් මේ උතුරු කුරු දිවයින් වාසී මිනිස්සු මොන දේ පරිහරණය කළත් මම මගේ කියලා සංඥාවක් නැහැ. අල්ලා ගැනීමක් නැහැ. හැබැයි මේ ලෝකෙ මිනිස්සු පින්නතුනේ කොස් ගෙඩියට පොල් ගෙඩියටත් පින්නතුනේ ළඟ ඉන්න මිනිස්සයව ගහලා මරනවනේ. බලන්නකෝ. ඊළඟට මේ උතුරු කුරු දෙවියන් වාසී මිනිස්සු තමන්ගේ බිරිඳ කෙරෙහිවත් දැඩි අල්ලා ගැනීමක් නැහැ. හැබැයි ඒ කියලා ඒ අය කාමයේ වර්ධව හැසිරෙන්නෙත් නැහැ. අද අපේ ලෝකෙ මොකද? මේ මනුස්ස ලෝකෙ පින්නතුනේ ඒ සද්ධර්ම ඒ අසත් ධර්මය අද මුල් බැහැගෙනයි තියෙන්නේ. ඒ නිසා කොයිතරම්නම් දෙමව්පියෝ විසින් දරුවෝ මරනවද, මොනතරම්නම් දරුවෝ විසින් දෙමව්පියෝ මරනවද, මොනතරම්නම් අනියම් සැමියා විසින් බිරිඳ මරනවද, මොනතරම්නම් අනියම් බිරිඳ විසින් සැමියා මරනවද, නීත්‍යානුකූල බිරිඳ විසින් සැමියා මරනවද? හිතන්නකෝ බලන්න. කොච්චර අවුල් ගොඩක්ද? පේනවා නේද? අකුසල් වැඩි වෙනකොට, කුසල් අඩු වෙනකොට, කෙලෙස් බහුල වෙනකොට මිනිස්සුන්ට කන දේ ගුණ නැහැ පින්වත්නි. අද අපිට ගුණ දෙයක් කන්න තියනවද? ගුණ දෙයක් කන්න නැහැ. ඒ කන දෙෙත් මිනිස්සුන්ට ජීවත් වෙන්න කරන උපකාරයට වඩා ජීවිතේ නැති වෙන්න තියෙන උපකාරේ වැඩි. බඩ පිරෙන බව තේරෙනවා. හැබැයි ඒ කන එකෙන්ම පින්නතුනේ මරණයට කරුණු හැදෙනවා. කන දේ වහ වෙනවා. කන දේ වහ වෙනවා පින්නත්නි. එතකොට බලන්න මේ උතුරු කුරු දිවයින් වාසී මිනිස්සු ගොවිතැන්පත් කරනවා කියලා එකක් පේන්නේ නැහැ. ඒ වැටෙන ගහමුල වැටෙන ස්වයංජාත හැල් ඒවයින් පින්නතුනේ ආහාර අනුභව කරනවා. අන්න ඒක තමයි පින්වත්නි ඒ අයගේ ආහාරය වෙන්නේ. අකනං අතුසං සුද්ධං සුගන්ධං තණ්ඩුලප්පලං. මේ ස්වයංජාත හැල් පින්වත්නි පොතු ඊළඟට රොඩු කිසිවක් නැහැ. සුගන්ධං හරි සුවඳයි. හරිම සුවඳයි. තුණ්ඩි කීරේ පචිත්වාන තතෝ බුංජන්ති භෝජනං. අලු සහිත දුම් සහිත ගිනි දැල්වීමක් නැහැ. ගල් තුනක් මැත්තේ තියෙනවා. ඒ ගල් වලින්ම තමයි ගින්දර නැගෙන්නේ. ගල් වලින්ම ගින්දර නැගිනවා. එවන් ගල් තුනක් තියලා ඒ ගල් තුන මැත්තේ තියලා පින්නතුනේ ඒ අය බත උයා ගන්නවා. දුමක් නැහැ, අලු නැහැ, බොහොම පිරිසිදුයි. ව්‍යංජන ඕනෙත් නැහැ. යම් රසයක්ද සත්වයා කැමති. මේ උතුරු කුරු දෙවයින් වාසී මිනිස්සුන්ගේ පින කියන්නේ ඒ රසය උපදිනවා කියනවා. බලන්නකො දැන් මේ එකක් ගානේ අපි දිහා බලපුවාම පේන්නේ අපි ළඟ වේගෙන් පින පිරිහිලා යනවා කියන එකද නැද්ද? කුසලයේ පිරිහිලා යනවා කියන එකද නැද්ද? කුසලයේ පිරිහිනවා කියන එකනේ. එදා ව්‍යංජන උයන එකක් නැහැ. උතුරු කුරු දෙවයින් වාසී මිනිස්සු අර ගල් තුනක් මැත්තේ පින්නතුනේ භාජනයේ තියලා පින්වත්නි බත උයනවා. හරි සුවඳයි. ව්‍යංජන ඕන නැහැ පින්නතුනේ. උවමනා රසය ඒ බතෙන්ම Tamanට විඳින්න පුළුවන් කියනවා.
එයින්ම අරගෙන අනුභව කරනවා. ඒ වගේම තමයි මේ උතුරු කුරු දෙවයින් වාසී මිනිස්සු ලෝභ නැහැ. කවුද එන්නේ? ඒ හැමෝටම හිතුව පරිද්දෙන් කන්න දෙනවා. හරියට සංග්‍රහ කරනවා. අන්න ඒක නිසා තමයි පින්නතුනේ මහානුභාව සම්පන්න පසේ බුදුවරයන් වහන්සේලා හිම පින්නතුනේ උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතේ වඩින්නේ. ලෝභ නැතිව හරියට සංග්‍රහ කරනවා. හැබැයි මේ උතුරු කුරු දිවයින් වාසී මිනිස්සුන්ගේ ස්වභාවයක් තියෙනවා. මේ උතුරු කුරු දිවයිනේ පින්නතුනේ ආධිපත්‍ය කරන කෙනෙක් ඉන්නවා. අන්නේ උතුරු කුරු දිවයිනේ පින්නතුනේ ආධිපත්‍ය බලයේ පතුරවන කෙනා තමයි පින්නතුනේ කුවේර කියලා කියන්නේ. කුවේර. මේ කුවේර කියන කෙනා විසාන කියන රාජධානියක රජ කළා. විසාන කියන රාජධානිය තමයි පින්වත්නි මුල් කරගෙන හිටියේ. ඒ නිසා කුවේර කියන මේ නායකයා විසාන කියන රාජධානියේ රජ කළ නිසා ඔහු හඳුන්වන තවත් නාමයක් තියෙනවා පින්වත්නි. ඒ තමයි වෙස්සවන වෛශ්‍රවණ. වෛශ්‍රවණ. කවුද වෛශ්‍රවණ කියන්නේ? වරම් රජවරු 4 දෙනාගෙන් එක්කෙනෙක්. වරම් රජව 4 වරම් දෙවියන්ගෙන් එක්කෙනෙක්. එතකොට මේ 4 වරම් දෙවියන්ගේ කුවේරයාගේ 16 ටික ඉන්නවනේ යක්ෂයෝනේ. කුවේර කියන්නේ වෛශ්‍රවණ කියන්නේ යක්ෂයන්ගේ අධිපතියා. මෙතන යක්ෂ කියන්නේ කියලා කියන්නේ 4 අපායේ කොටසක් නෙවෙයි. දිව්‍ය කොටසක්. එතකොට අන්න ඒ කුවේරයාගේ 16 පිරිස මොකද කරන්නේ? මේ උතුරු කුරු දිවයින් වාසීන්ගෙත් පින්නතුනේ ප්‍රත්‍යන්ත ජනපද වාසීන් ඉන්නවනේ. අන්න ඒ ප්‍රත්‍යන්ත ජනපද වාසී මිනිස්සු ම්ලේච්ඡ මිනිස්සු ඉන්නවනේ. අන්න ඒ ම්ලේච්ඡ මිනිසුන් අල්ල ගන්නවා. අල්ලගෙන ගාවින් ඒක කුරං කତ୍වා අනුයන්ති දිසෝ දිසං පසුන් ඒක කුරං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. අර කුවේරයාගේ 16 ටික ගවයේ කල්ලගෙන පින්නතුනේ ඒ ගවයා ඒක කුර වාහනයක් කරගෙන පින්නතුනේ ඒ දිශාවලට යනවා. වාහනය කරගන්නේ අර ගවයෝ. පසුන් ඒක කුරං කତ୍වා අනුයන්ති දිසෝ දිසං වෙනත් තිරිසං සතුන් අල්ලගෙන පින්නතුනේ ඒ සතුන් වාහනය කරගෙන තමයි එහෙම යන්නේ. ඉත්ති වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. ස්ත්‍රීන් වාහනය කරගෙන පින්නතුනේ ස්ත්‍රීන්ට ආවේශව පින්වත්නි ඒ දිශාවල ඇවිදිනවා. පුරිස වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. පුරුෂයන් වාහනය කරගෙන පින්වත්නි පුරුෂයන්ට ආවේශව මේ අත යනවා. හරි ලස්සන කතාවක් තියෙනවා. එක දවසක් පින්නතුනේ එක පුරුෂයෙක් එක මහරහතන් වහන්සේ නමක් සමීපේ හොඳටම නිදි. උන්වහන්සේ අහනවා තෙරුන් වහන්සේ උපාසකය අද මහ වේලාවක් නිදනවද කියලා ඇහුවා. මොකද්ද දීපු උත්තරේ? අනේ ස්වාමීනි ඊයේ රෑ කුවේරයාගේ 16 ටික මට හොඳටම මහන්සි කළා කිව්වා. ඊයේ රෑ මට කුවේරයාගේ 16 ටික මට හොඳටම මහන්සි කළා කිව්වා. ඒකයි මේ නිදි කිව්වා. ඇයි ඒ අත දුවලා පින්නත්නේ. එතකොට මේ තමයි පින්නත්නේ මේ උතුරු කුරු දිවයින් වාසීන්ගේ සාමාන්‍ය ස්වභාවය. තව බොහෝ විස්තර ආටානාටි සූත්‍රයේ තියෙනවා. එතකොට මේ උතුරු කුරු දිවයින් වාසී මිනිස්සු ළඟ කාරණා 3ක් තියෙනවා. ඒ කාරණා 3න් පින්නතුනේ තාවතිංස වාසී දෙවියන්වත් ජම්බුද්වීප වාසී මිනිස්සුන්වත් පින්නතුනේ යටපත් කරනවා. තවත් එකක් තියෙනවා. මේ උතුරු කුරු දිවයින් වාසී මිනිස්සු පින්නතුනේ නිදන්නේ එලිමහනේ පොළොවේමයි. ඒ නිසා ඒ අය හඳුන්වන්න තවත් නමක් කියනවා භූමිසයා කියලා. භූමියේ සයනය කරන නිසා භූමිසයා කියලා කියනවා. එතකොට පින්වත්නි මේ උතුරු කුරු දිවයින් වාසී ළඟ මිනිස්සු ළඟ තියෙන කාරණා 3න් පළවෙනි එක තමයි අමමා අපරිග්ගහ. මම මගේ කියලා දැඩිව ගන්නෙ නෑ පින්වත්නි. අන්න ඒ පළවෙනි කාරණෙන් තාවතිංස වාසී දෙවියන්වත් ජම්බුද්වීප වාසී මිනිස්සුන්වත් උතුරු කුරු දිවයින් වාසීන් විසින් යටපත් කරනවා.
තාවතිංස වාසී දෙවියෝ මම මගේ කියලා ගන්නවා. ජම්බුද්වීප වාසීනුත් මම මගේ කියලා දැඩිව ගන්නවා. හැබැයි උතුරු කුරු දෙවියන් වාසීන් එහෙම ගන්නෙ නෑ. ඔය තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි නියතායුකා. නියතායුකා කියන්නේ යම් ආයුෂයක් තියෙනවා නම් නියත වූ ඒ නියත වූ ආයුෂයම විඳිනවා. අතරමඟදී ඒ ආයුෂයෙන් ගිලිහෙන්නේ නැහැ. හැබැයි ජම්බුද්වීප වාසී කියන්නේ මේ ජම්බුද්වීප වාසී මිනිස්සු පින්වත්නි එක එක වයස් වලින් ජීවිත කෙලවර කරනවානේ. කුසේදී මැරෙන අය ඉන්නවා, ඉපදිලා මාසෙන් දෙකකින් මැරෙන අය ඉන්නවා, අවුරුදු 30 40 50 60 ජීවත් වෙන අය ඉන්නවා, 80 90 ජීවත් වෙන අය ඉන්නවා. ඒ නිසා නියත ආයුෂයක් තියනවද? නියත වූ ආශයක් නැහැ. තාවතිංස වාසී දෙවියන්ට තාවතිංස වාසී දෙවියන්ට පින්නතුනේ පරමාශයක් තියෙනව කොච්චර කාලයක්ද? මනුස්ස ලෝකේ අවුරුදු වලින් අවුරුදු ලක්ෂ 300ක්. අවුරුදු ලක්ෂ 300ක් තාවතිංස වාසීන්ට තියෙනවා. හැබැයි ඒ අවුරුදු ලක්ෂ 300ම මේ හැම දෙවියෙක්ම ඉන්නවා කියලා එකක් එහෙම එකක් නැහැ. සමහර විටකදී අතරමඟද පින්නතුනේ දෙවිවරු දිව්‍ය ඕජාව නොගැනීම හේතුවෙන් චුත වෙනවා. ඒ නිසා නියත අවශ්‍යයක් නැහැ. මොකද සිහිනුවන පවත්ව ගන්න බෑ පින්නතුනේ සමහර විට. දැන් දෙවියන්ට සිහිනුවන පවත්වන්න බැරි වෙනවා ඒකාන්ත සැපයක් හින්දා. සමහරුන්ට සැප සම්පත් අධික වෙනකොට සැප සම්පත් වෙනස් වෙන්නේ නැතිකොට සිහිය නුවණ පවතින්නේ නැහැ. ඇයි දෙව්ලොව පින්නතුනේ පැලඳගත්තු මල් මාලාවක් පර වෙන්නේ නැහැ. ඇඳගත්තු දිව්‍ය සලුවක් කිලුටු වෙන්නේ නැහැ. ඊළඟට පින්වත්නි දහඩිය දානවා පේන්නේ නැහැ. මේ එකක්වත් පේන්නේ නැතිකොට පින්නතුනේ සිහිනුවන පවතිනවද? සිහිනුවන පවතින්නේ නැහැ. අපිට දැන් මනුස්ස ලෝකේ අවුරුදු මේ 50ක් 60ක් 70ක් නේ අපි ජීවත් වෙන්නේ. මේ අවුරුදු 60 70 80 ඇතුලේ අම්මා මැරෙනවා පෙනිලත් අපිට සිහිය තාම නැත්තම්. නේ අවුරුදු 80ක් ඇතුලේ තාත්තා මැරෙනවා පේනවා, සහෝදරයෝ මැරෙනවා පේනවා, මල කඳන් කීයකට අපි කර තියනවද? කොච්චර ලෙඩ වෙලා ජරා ජීර්ණ වෙලා තමන්ගෙම කළු කෙස් සුදු වෙලා තමන්ටම පේනවා නම් ඒත් අපිට සිහිය පවතිනවද? ඒත් අපිට සිහිය නැහැනේ. එච්චර හරියක් වෙලත් අපිට සිහිය නැහැ. පින්වත්නි, තාවතිංස දෙවියන්ට ඔය එකක්වත් පේන්නේ නැතිකොට පින්වත්නි සිහිය පවතීද? සිහිය පවතින්නේ නැහැ පින්වත්නි. ඇයි? සැපේ අධික නිසා. තිරිසන් ලෝකේ සත්වයන්ටත් සිහිය පවතින්නේ නැහැ. ඇයි පවතින්නේ නැත්තේ? දුක නිසා. බය. තිරිසන් සතා හැම වෙලාවෙම හරි බයෙන් තමයි ඉන්නේ. බයෙන්. එතකොට දැන් අපි කියනවා නේද අනේ අපේ ගෙදර ඉන්න සුනකයා හරි හොඳයි, පුංචි සද්දයක් ඇහුණත් බුරනවා, හොඳ අවධානයෙන් ගේ ගැන. එහෙමද? නෑ පින්වත්නි. ඒ සත්වයා බයෙන් ඉන්නේ. නැතු මේ අපේ ගෙවල් රකින්න ඒ සත්වයා උපන්න නෙමෙයි. නේද? ගෙවල් හදාගත්තු මිනිස්සු මරණින්දෙනදී අදී ඒ සතා මොකට රකින්නවද? එහෙම එකක් නැහැ. ඒ සත්වයට තියෙන බය. ඒ කියන්නේ බලන්නකො තිරිසනෙක් වුණොත් මොහොතක්වත් බත් ටික කන වෙලාවවත් ආහාරය ගන්න වෙලාවවත් බයෙන් සැකෙන් තොරද? නෑ, හරි බයෙන් සැකෙන් තමයි පිනත් කන්නේ බොන්නේ පවා. අපි මේවා නොවින්දා නෙවෙයි. ඊටකොට ඒ සත්වයන්ටත් සිහිය පවත්වන්න බැරි වෙනවා. දුක වැඩි නිසා, බය වැඩි නිසා. හැබැයි මේ උතුරු කුරු දෙවියන් වාසීන්ට මිශ්‍ර වූ සැප විපාක තියෙන්නේ, සැප දුක් තියෙන්නේ. නිසා හොඳට පින්වත්නි මේ මනුස්ස ලෝකයට පින්නතුනේ මේ සිහිය පවත්වන්න පුළුවන්. ඒකාන්ත සැපේ වුණාමත් සිහිය පවත්වන්න බෑ. ඒකාන්ත දුක වුණාමත් සිහිය පවත්වන්න බෑ. ඒ නිසා සිහිය පවත්වනවා නම් පවත්වන්න පුළුවන් කාටද? මනුස්ස ලෝකයට. ඇයි? සැපත් දුකත් මිශ්‍රව විඳින නිසා. මිශ්‍රව විඳින නිසා. නිසා සිහිය අපිට උපද්දව ගන්න පුළුවන්. සිහිය පිහිටුව ගන්න පුළුවන් මනුස්ස ලෝකයට. දැන් පින්වත්නි අර උතුරු කුරු දිවයින් වාසීන්ගේ ස්වභාවය තමයි පින්වත්නි යම් ආයුෂයක් තියෙනවා නම් සියල්ලෝ ඒ පරමාවශ්‍යම විඳිනවා.
ඒක තමයි දෙවෙනි කාරණේ නියතායුකා. තුන්වෙනි එක විශේෂ බුණෝ විශේෂ වැඩීම් තියෙනවා. විශේෂ වැඩීම් කියලා කියන්නේ දැන් මේ පින්නතුන් හිතන්නකෝ අර ආහාරයේ ස්වයංජාත හැල් යම් කොටසක් අනුභව කළා නම් ඊළඟ වාරේ ඒ හැල් ගේන්න යනකොට ඒ ටික ආපහු පින්නතුන වැඩිලා. ඒක ආපහු වැඩිලා. ඊළඟට ඇඳුමක් පින්නතුනේ ජීර්ණ වුණා නම් ජරා ජීර්ණ වෙලා ගියා නම් දි รา පත් වුණා නම් පින්නතුනේ කැමැති පරිද්දෙන් පින්නතුනේ ඒ බඳුම දිව්‍ය සලු පින්නතුනේ පහළ වෙනවා. ඒ නිසා විශේෂ වැඩීම් සහිතයි. අපිට එහෙම ඒවා නැහැ. මනුස්ස ලෝකේ අපි පින්නතුනේ බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් පින්නතුනේ බඩට කන්න හොයන්න ඕනේ. නේද? බත් ඇටයක් උපද්දව ගන්න කර්ම 1000ක් කරන්න ඕනද නැද්ද? කර්ම 1000ක් කරන්න ඕන පින්නත් නේ. උතුරු කුරු දිවයින් වාසීන්ට එහෙම එකක් නැහැ. ඊළඟට ඉනට වස්ත්‍රයක් පටල ගන්න කර්ම 1000ක් කරන්න ඕනද නැද්ද? දුක් 1000ක් විඳින්න ඕනේ. ලේසි නෑ පින්වත්නි. හිතන පරිද්දෙන් පතන පරිද්දෙන් පින්වත්නි මැවෙනවද? එහෙම නෑ, අමාරුයි. ඒ නිසා උන්න උතුරු කුරු දිවයින් වාසීන් ළඟ තියෙන ගුණ තුන මම මගේ කියලා දැඩිව ගන්නෑ. පළවෙනි එක අමමා පරිග්ගහ. දෙක නියතායුකා. ආයුෂ නියතයි. තුන විශේෂ බුණෝ විශේෂ වැඩීම් සහිතයි. මේ කාරණා තුනෙන් උතුරු කුරු දිවයින් වාසීන් විසින් තව්තිසාවැසි දෙවියන්වත් ජම්බුද්වීප වාසී මිනිසුන්වත් යටපත් කරනවා. ඊළඟට කියනවා පින්වත්නි තීහි භික්කවේ ඨානේහි දේවා තාවතිංසා. මහණෙනි කාරණා තුනකින් තාවතිංස වාසී දෙවියන් විසින් උතුරු කුරු දිවයින් වාසීන්වත් ජම්බුද්වීප වාසී මිනිස්සුන්වත් යටපත් කරනවා. පළවෙනි එක තමයි දිබ්බේන ආයුනා. දිව්‍යමය ආයුෂයෙන්. දිව්‍යමය ආයුෂයෙන් තාවතිංස වාසීන් ලෝකයට යටපත් කරනවා. දිව්‍යමය ආයුෂයෙන්. දිව්‍යමය ආයුෂයෙන් කොච්චරද කිව්වේ? තාවතිංස වාසීන්ට අවශ්‍ය තියෙනවා කව මනුස්ස ලෝකේ අවුරුදු ලක්ෂ 300ක් අවශ්‍ය තියෙනවා. දෙක දිබ්බේන වන්නේන දිව්‍යමය වර්ණයෙන්. දිව්‍යමය වර්ණයෙන්. තුන්වෙනි එක දිබ්බේන සුඛේන දිව්‍යමය සැපයෙන්. තාවතිංස වාසී දෙවියන් හරීම ලස්සනයි. වර්ණ සම්පන්නයි. දේශනාව එක තැනකදී ලිච්ඡවි රජදරුව පෙන්නලා බුදුහාමුදුරුවෝ වදාළේ මොකද්ද? ඇයි ලිච්ඡවි කිව්වේ? නිච්ඡවි කියන එක තමයි ලිච්ඡවි කිව්වේ. සම නෑ වගේ. සම නෑ වගේ. හරියට ඔයත් දැකලා තියෙනව නේද? අලුත ඉපදිච්ච පුංචි දරු පැටවු පින්නතුනේ නහරවැල් පේනවා හොඳටනේ. හොඳට නහරවැල් පේනවා. හරියට හැම නෑ වගේ. හැම නැතුව නෙමෙයි. හැම තියෙනවා ඊටාම සියුම්. දැන් ඒ දරුවම පින්නතුනේ යම් තාකල් මෘදු වූ මව් කිරෙන් යැපෙනවා නම් ඒ තාකල් ඒ සියුමරි ගතිය පවතිනවා. ටිකෙන් ටික ඒ දරුවා රළු ආහාරය ගන්න මොකද වෙන්නේ? දැන් ඔය ඇත්තන්ගේ හැම බලන්නකෝ. සිව්මැලිද? නෑ. ඒ සිව්මැලි භාවයේ නැති වෙලා ගිහිල්ලා සමරලු වෙනවා. පේනව නේද පින්වත්නි? මේවා ඉබේ සිද්ධ වුණා නෙවෙයි. මේවා නිකන් සිද්ධ වුණා නෙමෙයි. අද පින්නතුනේ මොනියම් හෝ දෙයකට නහරයක් හොයාගන්න කිව්වොත් කටු කීයකින් අනිනවද? නේද? එතකොට සම නෑ වගේ ලිච්ඡවි රජදරුවන්ගේත් ස්වභාවය එහෙමයි පින්නතුනේ විනිවිද පේනවා සම නෑ වගේ. ඒ නිසා නිච්ඡවි කියන එක තමයි ලිච්ඡවි උනේ. බුදුහාමුදුරුවෝ ලිච්ඡවි රජදරුවෝ එනකොට පෙන්නලා කිව්වා මහණෙනි තාවතිංස වාසී දෙවියෝ දැකලා නැත්තම් ඔන්න ඔය ලිච්ඡවි රජදරුවෝ දිහා බලන්න කිව්වා. ඒ තරම් ලිච්ඡවි රජදරුවෝත් ලස්සනයි. තාවතිංස වාසී දෙවියොත් ලස්සනයි. වර්ණ සම්පත්තියෙන් යුක්තයි.
ඊළඟට කියනවා පින්වත්නි තීහි භික්කවේ ඨානේහි ජම්බු දීපිකා මනුස්සා උත්තර කුරුකේච මනුස්සේ අධිගන්නන්ති දේවේච තාවතිංසේ. මහණෙනි ජම්බුද්වීප වාසී මිනිස්සු විසිනුත් තාවතිංස වාසී දෙවියන්වත් උතුරු කුරු දිවයින් වාසී මිනිස්සුන්වත් කාරණා තුනකින් යටපත් කරනවා. පළවෙනි එක සූරා අතිශයින්ම දක්ෂයි. අතිශයින්ම දක්ෂයි. ඒ දක්ෂකම නිසාම වීරිය වඩන්න පුළුවන්. වීරිය වඩන්න පුළුවන්. උතුම් මගඵල පිණිස උතුම් අරහත් ඵල පිණිස අධික මාත්‍ර වීරිය ආරම්භ කරන්න පුළුවන් පින්තුනේ. ඒ සූරා කිව්වේ ඒකයි. යුද්ධ කරන්නම නෙමෙයි. පින්වත්නි දුක් උහුලාගෙන දුක් දරාගෙන බඩගින්න කුසගින්න පවා ඉවසගෙන දරාගෙන පින්නතුනේ වීරිය කරන්න පුළුවන් ස්වභාවය. ඒක ජම්බුද්දීප වාසීන්ගේ විශේෂ ලක්ෂණයක් සූරා. දෙවැනි එක සතිමන්තෝ සිහියෙන් යුක්තයි. සිහි නුවණ පවත්වන්න පුළුවන්. ඇයි? මොකද්ද හේතුව කිව්වේ? ඒකාන්ත සැපේකුත් නෙවෙයි විඳින්නේ, ඒකාන්ත දුකකුත් නෙවෙයි විඳින්නේ. මිනිස්සු විඳින්නේ පින්නතුනේ සැපයත් දුකත් මිශ්‍රව. සැප දුක මිශ්‍රව විඳින නිසා මිනිස්සුන්ට සිහිය පවත්වන්න පුළුවන්. ඇතමෙක් පවත්වා ගත්තේ නැති වුණාට පවත්වනවා නම් පවත්වන්න පුළුවන්. තුන්වෙනි කාරණේ තමයි පින්වත්නි ඉද බ්‍රහ්මචර්ය වාසෝ. මේ ජීවිතයේම බ්‍රහ්මචාරී වීම, බ්‍රහ්මචර්යාව වාසය කිරීම. ඒක තමයි තුන්වෙනි කාරණේ. බ්‍රහ්මචර්ය වාසයයි පින්වත්නි. එතකොට දැන් බලන්න සූරා කියන්නේ වීරවන්තභාවය, සතිමන්ත කියන්නේ සිහිය, ඉද බ්‍රහ්මචර්ය වාසෝ. බලන්නකො දැන් මනුස්ස ලෝකේ ඉපදිච්ච අපිට පින්නතුනේ මහත් වූ දිව්‍ය සැපයේ දිව්‍ය වර්ණේ නැති වුණාට සංසාරයෙන් ගැලවෙනවා නම් පින්නතුනේ මෙතනින් මේ කටයුත්ත සපුරා ගන්න බැරිද? සපුරා ගන්න පුළුවන්. ඇයි? සිහිය පවත්වන්නත් පුළුවන්, වීරිය කරන්නත් පුළුවන්. මෙතනදීම බ්‍රහ්මචර්යාවට අනුග්‍රහය තියෙනවද නැද්ද? අනුග්‍රහය තියෙනවා. මෙන්න මේ කාරණා තුනෙන් ජම්බුද්වීප වාසී මිනිස්සු විසිනුත් තාවතිංස වාසී දෙවියන්ව සහ උතුරු කුරු දිවයින් වාසී මිනිසුන්ව යටපත් කරනවා කියලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අද දේශනා කළ දේශනාව අංගුත්තර නිකායේ නවක නිපාතයේ සත්තා වාස වර්ගයේ ඨාන කියන සූත්‍ර දේශනාව. සියලු දෙනාට උතුම් නිර්වාණ සම්පත් පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ මල්සිරිපුර කොස්වත්ත කණුගොල්ලේ පදිංචි පින්වත් එච්.එම්. කරුණාවතී මහත්මිය විසින් අරමුණු අතරට එක්වෙන්නේ වසර 31කට පෙර මිය ගිය එච්.එම්. රංහාමි දයාබර පියතුමා සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. වසර 12කට පෙර මිය ගිය එච්.එම්. ලංකා නිමල් හේරත් පුතණුවන්, වසර 6කට පෙර මිය ගිය කේ.ඩී. හීන්කෙල්ල මෑණියන් අපවත් වී වදාළ අවසරයි හඟුරංකිත සුමනතිස්ස හිමිපාණන් වහන්සේ, එමෙන්ම දෙහෙල්ගමුවේ සිරිනිවාස හිමිපාණන් වහන්සේ කියන මේ සියලු දෙනාටම පින්පෙත් අනුමෝදන් කරලීමට බලාපොරොත්තු වෙනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට, සුජීවත්ව සිටින පවුලේ දූදරු ඥාති හිත මිත්‍රාදීන්ට, මේ පුණ්‍ය කර්මයට සහභාගී වූ හැමට කොස්වත්ත වෑගම සිරිසුමනාරාම විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයට, දායක සභාවේ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දැනට කොවිඩ් උවදුරින් පීඩා විඳින ලක්වැසි ලෝවැසි සියලු දෙනාට
ඉක්මන් සුව සහනයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වතුනි, රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලු ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත ඔබටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනය සැප ජීවනය උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කොටගෙන උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු.